අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින්. අද දෙසැම්බර් මාසේ 22 වෙනිදා. අද දවස බදාදා දිනයක්. තව දින කිහිපයකින් අසිරිමත් නත්තල උදා වෙන්න නියමිතයි. සාමයේ අරුත ලෝකයට කියාපාමින් බෙදා හදා ගැනීමේ මේ මහ උතුම් ආදර්ශය ලෝකයට ලබා දුන් ජේසු බිනිඳුන්ගේ උපත සිදු වුණු දිනය දෙසැම්බර් 25 වෙනිදා නත්තල සමරන දිනය මුළු මහත් ලෝකයක් එකට එකතු වෙලා සාමයේ පණිවිඩය ඒ වගේම බෙදා හදා ගැනීමේ මේ මහා ආදර්ශය ක්‍රියාවට නංවන ඒ බව වඩාත් පසක් කරන දිනය නත්තල. අපි සූදානම් නත්තල පිළිබඳව කිතුණු ඉතිහාසය පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳව කතා බහ කරන්න. අද දවසේ අපි මැදිරියට කැඳවා ගත්තා විශේෂිත චරිත දෙපළක්. අපි හඳුනාගනිමු කවුරුන්ද කියන වගේ මේ විශේෂම ඉතිහාසය ඓතිහාසික පසුබිම නත්තලේ සැබෑ අරුත මේ සියල්ල පිළිබඳව අපි කතා කරන්න සූදානම්. අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙනවා ඒඩ්‍රියන් හාරුන් පියතුමා ලංකා සභාව නියෝජනය කරන්නේ කොළඹ දියෝකීසිය ශාන්ත පවුලු දේවස්ථානය නියෝජනය කරමින් අපිත් එක්ක අද 7 වෙනි පැයට එකතු වෙනවා. සුබුදෑසනක්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා පිළිමතලාව ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය නියෝජනය කරමින් ධනුෂ්ක ඩිල්ෂාන් පියතුමා. සුබුදෑසන. අපි අර ආරම්භයේ කිව්වා වගේම මේ සාමයේ අරුත මේ නත්තලේ සැබෑ ස්වරූපය මේ හැම දෙයක් පිළිබඳවම වැඩියෙන් කතා බහට ලක් කරන කාල සීමාවක් විදිහට අපිට සීත දෙසැම්බරය හඳුන්වන්න පුළුවන්. දෙසැම්බරයේ අවසාන කාල පරිච්ඡේදයේ වඩාත් උත්වස්ත්‍රයෙන් මේ නත්තල සමරන්න ලෝකවාසී කිතුණු ජනතාවත් එකතු වෙනවා. කිතුණු ජනතාව හා සමානව අනිකුත් ආගම්වල අනිකුත් ජාතීනුත් මේ නත්තලත් එක්ක එකතු පහදු වෙන්නේ ඒ සාමී පණිවිඩය බෙදා හදා ගැනීමේ මහා ආදර්ශය ලෝකයට කියාපාමින්. අපි පියතුමා ඒඩ්‍රියන් ආරොන් පියතුමා මේ ඉතිහාසය ඓතිහාසික පසුබිම නත්තලේ සැබෑ අර්ථය මේ සියල්ල පිළිබඳව වැඩි අවධානයට ලක් වෙන කාල සීමාවක් අපි ඓතිහාසික ඒ පුරාවෘත්තයන්ගෙන් ආරම්භය සනිටුහන් කරමු. 7 වෙනි පැය තුලින් අද නත්තල පිළිබඳව කතා බහ කරන පළමු දිනේ මේ වසරට. පළමුකට මේ බොහොම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් අපට මේ ආරාධනාව ලැබීම ගැන. නත්තල සම්බන්ධයෙන් කිටි හැඳින්වීමක් කරනවා නම් මේ නත්තල කියන එකේ වචනය නැත්තම් නැකිවිටි කියන එකේ අර්ථය ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය නැත්තම් ක්‍රිස්තෝත්පත්තිය කියලා අපි සඳහන් කරනවා. ඒතර මේ ක්‍රිස්තෝත්පත්තිය ගැන අපිට වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ මතෙව් සුභාරංචියේ සහ ලූක් සුභාරංචියේ යන්නේ සුවිශේෂයන් දෙක තුල තමයි. එහි සඳහන් වෙන්නේ කතාන්දර ස්වරූපයක් ආකාරයෙන්. ඉතින් මේ කතුවරයන් දෙදෙනාගේ ප්‍රවේශය වන්නේ කතාන්දර හැටියට යේසුස් වහන්සේගේ මෙලොව පහළවීම නැත්නම් දෙවියන් වහන්සේ මනුසත් බව අරගෙන මෙලොවට පහළවීමේ ඒ කතා පුවත ඒ කතුවරයන් දෙදෙනා විවිධාකාරයට නැත්නම් දෙආකාරයකට සඳහන් කරනවා. ඒකේ තියෙනවා පොදු කාරණා තියෙනවා. ඒ වගේම වෙන කාරණාවක් තියෙනවා. හොඳයි. දැන් මේ ඉතිහාසය ඓතිහාසිකත්වයට එක්ක ගත්තහම අපි දන්නා දෙවියන් වහන්සේ ලෝකය මැව්වා ස්ත්‍රී සහ පුරුෂයා මැව්වා. ඉන් අනතුරුව මේ පවිතු අඳුර දුරලන් නැත්නම් මේ පාපයෙන් ජනතාව මුදා ගන්නට උන්වහන්සේ මනුසත් ස්වරූපයෙන් මේ ලෝකයට පහළ වුණා කියන කාරණාව තමයි ඉතිහාසයෙන් නම් අපි දන්නා ඓතිහාසික පුරාවෘත්ත වලින් සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ පියතුමා ඒඩ්‍රියන් ආරොන් පියතුමා මේ නත්තලේ සැබෑ අරුත දැන් දෙවියන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ ජනතාව පවින් මුදා ගන්න මේ පව් කරන ජනතාව පවින් මුදා ගන්න. ඒ මහා කර්තව්‍ය පිළිබඳව අපි කතා කරමු. ඇත්තම ඔබ කිව්වා වගේ දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා නිර්මාණය කරලා උන්වහන්සේගේ සමානත්වයෙන් සහ ස්වරූපයෙන් නිර්මාණය කරලා ඉන් අනතුරුව ඒ දෙපළට ලබා දුන්න අවකාශය නැත්තම් නිදහස ඕනෑම දෙයක් කරන්න. නිදහස. ඉතින් ඒ නිදහස තුලින් නිදහස අයුතු ලෙස භාවිතා කිරීම තුලින් අපි ඕනෑම කෙනෙක් අපිට පාපයට වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ ක්‍රියාවලියට වැටුණාන් පස්සේ දිව්‍යයන් වහන්සේ නිකන් හිටියේ නැහැ. නමුත් මේ කලින් කලට විවිධ දිව්‍යසිවරුන් මාර්ගයෙන් දිව්‍යයන් වහන්සේ මෙලොවට ප්‍රකාශ කළා ඔවුන් හරහා. අවසාන වශයෙන් අපිට දකින්න පුළුවන් උන්වහන්සේගේ එකම පුතණුවන් මගින් මෙලොවට පහළ වෙලා ඒ කාර්යය ඉෂ්ට කරන්න දිව්‍යයන් වහන්සේම මිනිසෙක් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා ඒක ඇත්තටම එක අතකින් අභිරහසක්. අපි කියන එක මිස්ටර් එකක් කියලා. අභිරහසක්. ඒ නිසා මිනිසෙක් හැටියට ඇවිල්ලා මිනිසෙක් වගේ ජීවත් වෙලා
මිනිස්සෙගේ තියෙන ඒ වටිනාකම නැවතත් දේවත්වයට එසවීමක් තමයි මේ නත්තලේ පණිවිඩයේ එක්තරා පැතිකඩක් හැටියට හඳුන්වන්න පුළුවන්. හොඳයි මේ ධනුෂ්ක ඩිල්ෂන් පියතුමා මේ නත්තල කියන්නේ සාමයේ අරුත ලෝකයට කියාපාන මාහැඟි අවස්ථාවක්. අපි දන්නවා විශේෂයෙන්ම දැන් අනිකුත් ආගම් ගත්තත් විශේෂයෙන්ම කිතුණු ආගම ගත්තත් සාමය කියන දේ ලෝකයේ රඳා පැවැත්මට බොහොම වටිනවා. බෙදා හදා ගැනීම, ආදරය, කරුණාව මේ හැම දෙයක්ම සිහිගන්වන මාහැඟි අවස්ථාවක් විදිහට අපිට නත්තල හඳුන්වන්න පුළුවන්. නත්තලේ සැබෑ අරුත කොයි වගේද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නත්තල් සමරන්න පටන් ගත්තේ කොයි කාලෙද? මොකද්ද මේ ඓතිහාසික පසුබිම? අපි ඒක ගැනත් කතා කරමු. ඔය ඒක ඉතින් හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. අපි විශේෂයෙන්ම නත්තල කියන කාරණාව පිළිබඳව අපි බලද්දී විශේෂම ඉතිහාසය ගැන කතා කරා. මම ඉතිහාසයෙන් මේ ගැන කතාව මගේ ආරම්භ කරන්න. විශේෂයෙන්ම මේ ඉතිහාසයට යද්දී පළමු නත්තල්දා මීට අවුරුදු 2000 අපි දල වශයෙන් ගත්තොත් මීට අවුරුදු 2021කට ප්‍රථම ඒ නත්තල සිදුවීම ඉතා වැදගත්. එදා ඇත්තටම යේසුතුමා මෙලොවට ආපු දවසේ සිටන් ඒ සිදු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඉතිහාසයට ගියොත් ඒ මීට අවුරුදු 2021කට ප්‍රථම ජුදා දහම ඒ වගේම අපි දකිනවා සමාරිය යන ඒ විවිධ ජාතිකයන් ඒ පසුබිම තුළ සිටියා. ඒ පසුබිම තුළ විශේෂයෙන්ම අපි දකිනවා බයිබලය තුළ මේ ප්‍රකාශ කරනවා මේ සමාරි කියන ජාතිකයන් යුදෙව් ජාතිකයන් ඔවුන් විශේෂයෙන්ම කොන් කරලා ඔවුන් ප්‍රතික්ෂේප කරලා තිබුණා. මේ ඉතා සරල උදාහරණයක්. මීට අමතරව මේ ජුදා කියන දහම තුළ අනිකුත් සියලු ජාතීන් ප්‍රතික්ෂේප කර ජුදා දහම පමණක් යුදෙව්වන් පමණක් විශේෂිතයි කියන මානසිකත්වයක හිටියේ. නමුත් අපි නවගිවිසුමට ආවම ජේසු මේ සංකල්පය වෙනස් කරන උන්වහන්සේ උත්පත්තියට උන්වහන්සේ සෑම ජාතියකටම එක හා සමාන වටිනාකමක් ලබා දෙනවා. විශේෂයෙන් මේ සන්දර්භය තුළදී උන්වහන්සේ සමාරි ජාතිකයන් ආශ්‍රය කරනවා, ඔවුන්ව විශේෂ කොට සලකනවා. ඒ සමාජ පසුබිම තුළ ඒ කොන් වූ ජනතාව උන්වහන්සේ එක හා සමාන ලෙස සලකනවා. ඉතින් මේ එදා සමාජයේ උන්වහන්සේට අභියෝගයක් වුණා. මේ අභියෝගයම තමයි පසුව හේතුවක් වෙන්නේ උන්වහන්සේ කුරුසිපත් වෙන්නට. මොකද විශේෂම දේ තමයි යේසු මෙලොවට ආවේ මේ සෑම මිනිසෙක්ටම එක හා සමාන වටිනාකමක් දෙන්න කිසිම විශේෂිත පදනමක් මත නොව. ඉතින් මේ ඊට වැදගත්. අපි නත්තල සමරනවා නම් ඒ ඉතිහාසය තුළින් යේසු අපිට උගන්වන්නේ සෑම මිනිසෙක්ම වැදගත් වටිනාකමක් තියෙනවා. අපි අගයන්න ඕන කියන කාරණේ. ඉතින් අපි සමානාත්මතාවයේ පණිවිඩය අපිට ලබා දෙනවා මේ නත්තල විශේෂයෙන්ම මේ කිතුණු දහම තුල සමානාත්මතාවයට ලොකු තැනක් තියෙනවා. ඒ ඊට වැදගත්. මොකද අපිට දැන් මම දකින විදිහට අපිට වර්තමානයේ අවශ්‍යම ඒ වගේම අපිට අමතක වෙලා තියෙන කාරණයක් සෑම මිනිසෙක්ම වටිනවා කියන එක. යේසු එදා සමාජයේ මෙය පිළිගත්තා. මම සරල උදාහරණයක් ගන්නම්. එක් අවස්ථාවකදී අපි දකිනවා කාම මිත්‍යාචාරයේ හැසිරුණු ස්ත්‍රියක් උන්වහන්සේ අසලට එනවා. ඉතින් උන්වහන්සේ අසලට ආවම එදා යුදා නීතිය අනුව තිබුණ දෙය තමයි යම් ස්ත්‍රියක් එසේ හැසිරී අසු වුණොත් ගල්ගසා මරන්න ඕනේ කියලා. නමුත් ජේසු එදා ඒ අභියෝගය අරගෙන උන්වහන්සේ කියනවා හොඳ ගල ගසන්න කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් මෙතන ඉන්නවා නම් පළවෙනි ගල ගහන්න කියලා. කිසිවිකට මේ මොහොතේ ගල ගසන්න හම්බෙන්නේ නැහැ. එදා ඒ ස්ත්‍රියට සාධාරණය ඒ ස්ත්‍රිය එදා සමාජයේ සමාන මිනිසෙක් ලෙස සලකුණු ලැබුවා. ඉතින් මේ අද විශේෂයෙන්ම අද සමාජයට අවශ්‍ය පණිවිඩය තමයි මේ. අපි නත්තල සමරනවා. හැබැයි සමානාත්මතාවයේ සෑම මිනිසෙක්ම අපි සමාන වටිනාකමක් අපි කතා කරන භාෂාව අපේ හැමේ පාට මේවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ජේසු දුන්න පණිවිඩය තමයි අපි උන්වහන්සේ පාමුල සෑම මිනිසෙක් සමාන මිනිසෙක් වෙන්න ඕනේ කියන කාරණේ. හොඳයි. එඩ්වින් ආරන් පියතුමා දැන් සමාජය ගත්තහමත් ඒ කාලේ සමාජයේ දැන් අපේ ධනුෂ්ක පියතුමන් සඳහන් කරපු විදිහටම මේ යුදෙව් ජාතිකයන්ට ඒ කල සමාජයේ තිබ්බ තැන දැන් වර්තමානයේ මේ විදිහට අපි දකිනවා සමාජයේ විවිධ කොටස් වලට බෙදිලා විවිධ ආගම් ජාතීන් කුලමල මේ හැම දෙයකම හැමේ වර්ණේ මේ වෙන්වීම නැත්නම් බෙදීම් එක්ක කොහොමද නත්තලේ සැබෑ අරුත අපි අපේ ජීවිතයට සමීප කරගන්නේ? විශේෂයෙන්ම මේ සමානාත්මතාවය කියන පණිවිඩය බොහොම වැදගත්. අදට කොහොමද මේ දේවල් ගැලපෙන්නේ? මේක දැන් මම හිතනවා මේ නත්තල කියන එක මේ පියතුමා කිව්වා වගේ ධනුෂ්ක පියතුමා කිව්වා වගේ
මේ සමානත්වයේ කියන එකේ මිනුම් දණ්ඩ තමයි මනුෂ්‍යත්වය කියන එක. දැන් දෙවියන් වහන්සේ මිනිසෙක් වීම තමයි වැදගත් වෙන්නේ. නැතුව දෙවියන් වහන්සේ එක්තරා ගෝත්‍රයකට නැත්නම් එක්තරා කුලයකට නැත්නම් එක්තරා කණ්ඩායමකට නැත්නම් එක්තරා වර්ණයකට එක්තරා පක්ෂයකට සීමා කරන්න බෑ. මේ විශ්වීය දෙවියන් වහන්සේ යම්කිසි සන්දර්භයක, ඒ කියන්නේ යුදෙවන්ගේ සන්දර්භය තුළ මිනිස්සෙක් වුණා. ඉතින් ඒක හරි වැදගත්. ඒ විශ්වීය සංකල්පය ඒක ඒකීය වුණා. යම්කිසි සන්දර්භයක් තුළ. ඒතකොට ඒකෙන් පෙන්වුම් කරනවා මේ අපි හැමෝම සමානයි කියලා. දැන් මනුෂ්‍යත්වය කියන එක තමයි ඊටමත් වැදගත්ම දේ. ඉතින් මනුෂ්‍යත්වය තුළ අපි ජීවත් වෙනවා නම් මං හිතනවා එතනින් තමයි දෙවියන් වහන්සේව අපිට පේන්නේ. අපි මේ නොපෙනෙන දෙවියන් වහන්සේව දකින්න පුළුවන් වෙන්නේ තවත් කෙනෙක් තුළ මෛත්‍රිය, ප්‍රේමය, එවැනි ගුණදහම් තියෙනවා නම් තමයි අපිට ඒ දෙවියන් වහන්සේ කියන මේ චරිතය විද්‍යාමාන වෙන්නේ. එතකොට එවැනි චරිතයක් හැමෝ ළඟම තියෙන්න පුළුවන්. හැමෝකටම තියෙන්න පුළුවන්. ඒ වගේම මේ නත්තල කියන එක තව පැත්තකින් අපිට දකින්න පුළුවන් ආලෝක මංගල්‍යයක් හැටියට. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි වෙලාව බලන්නේ. ප්‍රබෝධමත් ජීවිතයකට නෙස්ලේ බූස්ට්. ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ අසිරිමත් නත්තල පිළිබඳව. කෙටු දහමේ සැබෑ අරුත මේ නත්තල කොහොමද අපේ ජීවිතයට ආලෝකයක් කරගන්නේ? අපේ පියතුමන් සඳහන් කරපු විදිහට මේ එඩ්‍රියන් ආරෝන් පියතුමන් සඳහන් කරේ අර නත්තල ආලෝකයක් කරගන්නේ කොහොමද? දැන් ක්‍රිස්තියානි අයට නත්තල ආලෝක මංගල්‍යයක් වගේම අපි දන්නවා අපේ බෞද්ධ මිත්‍රයන්ටත් තියෙනවා ආලෝක මංගල්‍යයක්. ඒක තමයි වෙසක් මංගල්‍යය. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පිරිනිවන් පෑම. ඒකත් ආලෝක මංගල්‍යයක්. ඒ වගේම හින්දුවටත් තියෙනවා. හින්දුවටත් තියෙන ආලෝක මංගල්‍යයක්. ඉතින් මේවැනි දේවල් තුලින් අපිට කියවෙන්නේ යහපත කරන්න, අපේ සහෝදරයාට නැත්නම් සහෝදරියට ප්‍රේමය තුල ජීවත් වෙන්න, ඉඩ හරින්න, ප්‍රේම කරන්න, නැති බැරි අයට උදව් කරන්න, මේ සියල්ලක්ම ගම්ම්‍ය වෙන්නේ මේ නත්තලේ පණිවිඩය එළියට ගන්නයි. ඉතින් ඒකට වර්ගයක්, ආගමක්, කුලයක්, ભેදයක්, පක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වය තුළ පදනම් වුණා වූ කාරණාවක් ඒක. විශේෂම ඓතිහාසික පසුබිම් පිළිබඳව කතා කරනකොට පියතුමා මේ අර සුභාරංචි වටා ගෙත්තුණු කතා මේ බොහොම අපූර්ව කතා තියෙන ඉතිහාසය ගත්තාම දැන් එකක් තමයි ඊටමත් වැදගත් වෙන්නේ මේ ආනන්ද ජනක පුවත අනාවරණය කරන්නේ ඉස්සෙල්ලම එඬේරුන්ට. දැන් එඬේරු කියන්නේ කවුද? ඒ සමාජයේ එඬේරු කියන්නේ කවුද? එඬේරු කියන්නේ කොන් කරපු පිරිසක්. ඒගොල්ලොන් සභාවෙන් සමාජයෙන් කොන් කරා විතරක් නෙමෙයි ඔවුන්ට ඒ අදා තිබුණා වූ යුදෙව් ව්‍යවස්ථාවත් පිළිපදින්න බැරි පිරිසක් හැටියට තමයි සැලකුවේ. නමුත් ඒගොල්ලොන්ට තමයි ප්‍රථමයෙන්ම මේ පණිවිඩය අනාවරණය වුණේ. ඒ අය තමයි යේසුස් වහන්සේ බලන්න ගියේ. එතකොට ඒකෙන් අපිට පැහැදිලිව පේනවා මේ දෙවියන් වහන්සේ ඇත්තටම දුගී දුප්පත් අසරණ අය සමග මාංශවත් වෙලා ඒ මාංශවත් වීම තුලින් දෙවියන් වහන්සේව නැවත නැවත අනාවරණය වෙන වර්තමාන සමාජයේ අද වුණත්. ඉතිහාසය ගත්තාම මේ ඓතිහාසික පසුබිමත් එක්ක මේ වර්තමානයේට කොහොමද මේ දේ ඈඳෙන්නේ කියන කතාව තමයි පියතුමන් සඳහන් කළේ. ඔය අතරේ දැන් අපි දකිනවා සමාජයේ විවිධ තැන්වල නත්තල සමරන විදිහ හරි වෙනස්. ධනුෂ්ක පියතුමා මේ දැන් සමාජය ගත්තාම ඉහළ පැලැන්ති අය ගත්තාම නත්තල සමරන ටිකක් මේ වැඩි වැඩියෙන් වියදම් කරනවා. අපි දැන් සාප්පු සවාරි එහෙමත් යනකොට දකිනවා වැඩියෙන් වියදම් කරලා මේ හැම දෙයක්ම කරනවා. නත්තලේ සැබෑ අර්ථයත් එක්ක අර දෙලින්දන්ට, දුගීන්ට, යාචකාදීන්ට මේ උපකාර කරන්න මොනවා හරි දෙයක් ලබා දෙන මේ තමයි නත්තලේ සැබෑ අරුත. මේ අරුතත් එක්ක කොහොමද මේ පුද්ගලික විදිහට නත්තල සමරන්න ඕනේ? ඔය ඉතා කාලෝචිත ප්‍රශ්නයක් ඒක. ඇත්තටම පුද්ගලයෙක් විදිහට අපි කෙසේද නත්තල සමරන්නේ කියන එක. විශේෂයෙන්ම අද බොහෝ මිනිස්යන් අපි හිතන දෙයක් තමයි මේ ජේසු මෙලවට ආවේ අපිට අපේ භාෂාවෙන් කියව සාප්පු සවාරි යන්න කියලා. අපි බොලාට හිතන දෙයක් තමයි ජේසු මෙලවට ආවේ අර අපේ භාෂාවෙන් කිව්වොත් අර ඩිස්කවුන්ට් එකක් අපිට දීලා බඩුවක් ගන්න කියන එක. ඉතින් ඇත්තටම මේ අපි වරදවා වටහාගෙන තිබෙන දෙයක්. ඇත්තටම මේ දේවල් මම වැරදි කියන්නේ නෑ. මේවා යහපත් දේවල්. නමුත් නත්තල ඇත්තටම මේ නෙමෙයි.
ඉතින් ජේසුස් කිව්වා උන්වහන්සේ මෙලවට ඇවිල්ලා මම මෙලවට ආවේ පීඩිත මිනිස්යන්ව ගලවා ගන්න. මම මෙලවට ආවේ මිනිස්යන්ව මුදවා ගන්න ඔවුන්ගේ වහල්භාවය තුලින්. ඉතින් ඇත්තටම අපි මේ නත්තලේ කළ යුතු කාරණාව එතනයි. ලූක් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදය 18 ශුද්ධ බයිබලයේ පැහැදිලිව කියන උන්වහන්සේ මම මෙලවට ආවේ මෙන්න මේ දේ සඳහායි. ඉතින් මම නිරන්තරයෙන්ම සාකච්ඡා කරන ඕනම අවස්ථාවකට පැහැදිලි කරන දේ තමයි ජේසු ආපු කාරණේ අමතක කරන්න එපා. අපිට මේ සමාජය තුළ විශේෂයෙන්ම කළ යුතු දේ තමයි අපි මේ සමාජය තුළ පුද්ගලයන් වශයෙන් අපිට හැකියාවක් තිබෙනවා නම් මේ නත්තල තුළ මිනිස්සෙක්ව පීඩිතභාවයෙන් ගලවා ගන්නට, මිනිස්සෙක්ට අසරණභාවයෙන් ගොඩනගන්නට ඉහළට, ඔවුන්ව මුදවා ගන්නට එයයි ජේසු බලාපොරොත්තු වෙන සැබෑ නත්තල. ඉතින් අපි බොහෝ වෙලාවට මේ අමතක කරලා අද දවසේ බොහෝ අය අද අපි දකිනවා සාප්පු සවාරි යනවා, විවිධ සාද පවත්වනවා. මේ සියල්ල කොරෝනා තිබ්බත් මේ කොරෝනා වසංගතයේ පැතිරෙන කාල සීමාවක් සෞඛ්‍ය මාර්ගෝපදේශ තියෙනවා. හැබැයි ඒවටවත් යටත් වෙන්නේ නැතුව සමහරලාට සාප්පු සවාරි යෙදෙනවා. සාප්පු සවාරි යෙදෙනවා. ඉතින් අපි මම අද දැක්කා එංගලන්තයේ ඔවුන්ගේ ප්‍රධාන නත්තල් උත්සවය ඔවුන් අවලංගු කරලා තිබෙනවා. ඉතින් මම දකින දේ තමයි විශේෂයෙන් අපිට පුළුවන්කමක් තියනවාද ඒ මුදල් අපි වියදම් කරන මුදල් මේ මොහොතේ අප රට තුළ අසරණභාවයෙන් සිටින ජනතාවට යොදවන්නට. ඒ තමයි සැබෑ නත්තල. ඒ තමයි ජේසු අපෙන් බලාපොරොත්තු වෙන කාරණය. ඉතින් පුද්ගලයන් වශයෙන් මම සැමටම ආරාධනා කරනවා ඒ සඳහා. ඔබ මෙදා නත්තල සමරනවා නම් එක් පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඔබට හැකි අයුරින් ඒ අසරණ මිනිස්සෙක්ට පීඩිතභාවයෙන් කන්න කෑම වේලක් නැති මිනිස්සෙක්ට උදව්වක් වෙන්න. ඉතින් ඒ තමයි යේසු අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේම කීමෙන් මම අර සාප්පු සවාරි යන්නක වැරදි කියන්නේ නැහැ. ඒ හොඳයි. නමුත් නත්තලෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබගෙනුත් මගෙනුත් මේ දෙයටු කිරීම. හොඳයි එඩ්රින් පියතුමා මේ දැන් දෙවියන් වහන්සේට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙවියන් වහන්සේට තිබුණා මේ දෙලින්දු මවකගේ කුසේ පිළිසිඳ ගන්න නැතුව මහා මන්දිරයක මහා සැප සම්පත් විඳින මේ මවකගේ කුසේ පිළිසිඳ ගන්න. හැබැයි උන්වහන්සේ තෝරගන්නේ මරියම උතුමිය. මේකත් මහා ආදර්ශයක්. ලෝකේටම දුන්න පුංචිම තැනකින් මේ ආදර්ශය දුන්නේ. ඒ හැමෝටම සමානාත්මතාවයේ පොදු බව දෙවියන් වහන්සේටත් ඒ දේ අදාළයි කියන දේ උන්වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වුවා. අපි ඒ ගැනත් කතා කරමු. මේ උත්පත්තිය මේ පහළවීම පිළිබඳව. ඔව් දැන් ඇත්තටම මේ මරියතුමිය කියන්නේ මේ නාගරික කාන්තාවක් නෙමෙයි. ගැමි කාන්තාවක්. ඉතින් ගැමි කාන්තාවක් තමයි දෙවියන් වහන්සේ තෝරාගන්නේ. උන්වහන්සේගේ එකම පුතණුවන් මේ ගර්භය තුල ඒ මරියතුමියගේ ගර්භය තුල උත්පත්තිය ලබන්න ඇය වාසනාවන්ත වුණා. ඉතින් මේකෙන් පෙන්වුම් කරනවා මේ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම මේ ඔබ කියනවා වගේ මේ ඉහළ පැලැන්තියෙන් එහෙම තෝරාගන්නේ නැහැ. නමුත් පහළ ස්තරයෙන් තමයි දෙවියන් වහන්සේ තෝරාගන්න හැම විටම. දැන් දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම අපේ තෝරා ගැනීමට වඩා හුඟක් වෙලාවට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නෙම වෙන මොකටවත් නෙමෙයි පහළම ස්තරයේ ඉඳන් තමයි දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් දෙවියන් වහන්සේගේ උපත පවා සිදු වුණේ කොහෙද? කොහෙවත් ඉන්න මේ සුදුසු නැති තැනක් ගවහලක. ගවහලකේ උත්පත්තිය දෙවියන් වහන්සේ මේ විශ්වය මවලා නමුත් මේ උන්වහන්සේගේ පුතුණුවන් මෙලොවට ඉපදෙන්නේ හරියට නිකන් නිවසක්වත් නැති ඊටාත්ම අසරණ අවස්ථාවක අසරණ පරිසරයක තමයි උත්පත්තිය ලබන්නේ. ඉතින් අපි කියන්නේ සීතල දෙසැම්බරේ අඳුරු රැයක ගවලෙනක උත්පත්තිය ලබන්නේ. ගවලෙනක උත්පත්තිය ලබන්නේ. ඉතින් ඇත්තටම ඒක ඊටාත්ම මේ පහසු කාර්යයක් වුණේ නෑ. මොකද මේ ජෝසෙෆ්ටයි මරියතුමියටයි එන්න වුණා සතපුම් ගණනාවක්. මේ බෙත්ලෙහෙමට. එතකොට ඒ ඇවිල්ලා තමයි ඒ අවස්ථාවේදී තමයි උපත ලබන්නේ. එතකොට තනක් තිබුණේ නැහැ. ඉතින් අද වගේ පරිසරයක අපි බලනකොට මට හිතෙන විදිහට නම් අද කතරම් යාචකයින් ඉන්නවද අපි අතරේ? ඒ අය අතරේ දෙවියන් වහන්සේගේ නැවතත් මේ පණිවිඩය අනාවරණය වෙන එක අපි නැවතත් අපි ඒක අවබෝධ කරගන්න අපි උත්සාහ ගන්න ඕන. දෙවියන් වහන්සේ නැවතත් අපිට එන්නේ මෙන්න මේ විදියටයි. අසරණ විදියට එන්නේ. අපිට හුඟක් වෙලාවට හිතා ගන්නවත් බැරි විදිහකට එන්නේ. ඒතකොට ඒ එන්නේ අපි ළඟට එන්නේ දෙවියන් වහන්සේ කියන එක අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ තීක්ෂණ ඥාණයෙන් යුතුව ඒ ආදර්ශයත් පදනම් කරගෙන ඒක තුලින් නැවතත්
යම් කියවීමක් කරන්න වර්තමාන පරිසරයට. අද වෙනකොට පියතුමා අපි දන්න සමාජයේ බොහෝ දෙනෙක් අර හිතන පතන කාරණා අනුව මේ අපි දකින දේ තමයි දැන් දිලිඳු බව ජීවත් වෙන්න මේ ජීවිතේ සමෘද්ධිය උදා කරගන්න ලොකු බාධාවක් අර මේ දිලිඳු පවුලක උපන්නොත් මුළු ජීවිතේම අඩාලයි මේ ජීවත් වෙන්න විදිහක් නැහැ තමුන්ගේ ජීවිතය පිළිබඳව මේ අනාගතයක් දකින්න බෑ සිහින යථාර්ථයක් කරගන්න බෑ කියලා ලොකු කඩාවැටීමකින් මේ ආදර්ශයත් බොහොම ලොකු පණිවිඩයක් නේද ධනුෂ්ක පියතුමා මේ සමාජයේ කෙනෙක්ට ගොඩනැගෙන්න සංවර්ධනය වෙන්න පුද්ගලෙක් විදිහට. ඔව් ඒක මම මේ විදිහට කියන්න විශේෂයෙන්ම එදා සමාජය අනුව අපි ජේසු හා ජේසුගේ පවුල ගැන බැලුවොත් අර අපේ භාෂාවෙන් කිව්වොත් අර ඇත්තටම ජේසු ඉපදුනේ අර අපේ භාෂාවෙන් අහිකොන්ට එකෙක් වගේ. ඒ කියන්නේ ඉන්න තැනක් නැහැ ඉපදුනේ ගවහලක. දැන් අද සමාජය අපි බැලුවොත් ඒ වගේ ජන සමාජයක් පිළිබඳ අපි බලන්නේ කුමන ආකාරයෙන්ද? ඉතින් ඒ වගේ ස්ථානයක ඉපදුන ජේසු අද වර්තමානයේ වෙන විට ලෝකෙම කතා කරන චරිතයක් වෙලා තියෙනවා. ඉතින් මේකට අපි ඇත්තටම අපි වරදවා වටහා ගන්න දේ තමයි අපි හිතනවා මේ අපි ඉන්න සමාජ පසුබිම අපගේ පවුල අපගේ මූල්‍යමය தත්ත්වය බාධාවක් වෙනවා කියන එක ඉදිරියට යන්න. ඉතින් මේ මොහොතේ මම කැමති පණිවිඩයක් දෙන්න යම් කෙනෙක් ඒ වගේ මට්ටමක සිටිනවා නම් තමන් ඔබ සිටින ඒ පවුල් පසුබිම වෙන්න පුළුවන් ඔබ සිටින ඒ සමාජ වටපිටාව බාධාවක් වෙන්නේ නැහැ. වැදගත් වන්නේ ඔබ සිතන පතන දේ ඔබ ක්‍රියා කරන ජීවිතයයි. අපි යම් ආකාරයකට වෙනසක් වෙනවා නම් ඒ තමයි ඉතා වැදගත් වන්නේ. මම තවත් උදාහරණයක් ගන්නම් මා පැමිණෙන නිකායත් සමග. දැන් මා පැමිණෙන නිකායේ අපි විශේෂයෙන්ම සලකන චරිතයක් තියෙනවා විලියම් කේරි කියන චරිතය. මෙතුමා අපේ භාෂාවෙන් කිව්වොත් අටපාස් මිනිස්සෙක්. අටපාස් මිනිස්සෙක්. ඉතින් මේ අටපාස් මිනිස්සයා මිෂනාරි සේවය සඳහා ඉන්දියාවට පැමිණෙනවා. ඉතින් මේ ඉන්දියාවට පැමිණෙද්දී මොහු අද වර්තමානයේ වෙන විට මොහු ගැන කිව්වොත් මොහු බයිබලය භාෂා 35කට වඩා ප්‍රමාණයකට පරිවර්තනය කරලා තිබෙනවා. මොහුගේ නමින් විශ්වවිද්‍යාල තිබෙනවා. මොහුගේ නමින් මුද්‍රණාල මොහු ආරම්භ කරලා තිබෙනවා. හැබැයි මොහුගේ අධ්‍යාපන සුදුසුකම් දෙස බැලුවොත් මොහු අටපාස් මිනිස්සෙක්. ඉතින් ඇත්තටම මේ අපි අපගේ තිබෙනා වූ මේ අධ්‍යාපන සුදුසුකම් වෙන්න පුළුවන් අපේ පසුබිම බාධාවක් වෙන්න යන්නේ නැහැ. අපේ ඉදිරියට යන්නට වැදගත් වන්නේ අපගේ චින්තනය, අපි සිතන පතන විදිය, අපගේ අධ්‍යාත්මිකතාවයයි. අපි නිවැරදි චින්තනයක් තුන ඉදිරියට යනවා නම් ඇත්තටම ඔබටත් මටත් පුළුවන් ජේසු වගේ චරිතයක් වෙන්න. ඔද ඒඩ්‍රියන් පියතුමා මේ දැන් බොහෝ දෙනෙක් හිතන කාරණාවක් තමයි දැන් අපේ ධනුෂ්ක පියතුමත් ඒ ගැන කිව්වා මේ සාප්පු සවාරියේ දෙනවා මේ උත්සව ශ්‍රීන් ගත කරනවා. නත්තල කියන්නේ ඇත්තටම උත්සවයක්ද? නත්තලේ සැබෑ අරුත මේ විදිහට උත්සව ශ්‍රීන් ගත කරන එකද? ඒක තමයි. ඒකට නැවතත් මේ ප්‍රශ්නය නැවතත් අපි පියමන් කරනවා නම් අපි යන්න ඕන පළමු නත්තර නැත්තම් යේසුස් වහන්සේගේ මෙලොව බිහිවීමේ පුවත සිදු වුණේ කොහොමද කියන එක අපි නැවතත් පියමන් කරන්න අවශ්‍යයි. අපි එහෙම නොකරොත් අපි අපි වටා තියෙන දේවල් අපි ප්‍රමුඛ ස්ථානය දෙනවා. ඉතින් එතකොට අපි රැල්ලට ගහගෙන යනවා. නමුත් අපි අවශ්‍ය කරන අත්‍යවශ්‍ය කරන දේ අපි අතහරිනවා. ඉතින් මම හිතනවා ඒ පොරබැදීම අපි හැම කෙනෙක් තුළම තියෙනවා. සෑම ආගමකත් එක තියෙන්න පුළුවනි. මොකද වර්තමානයේ පවතින ඒ පරිසරයක් නිසා, තරඟකාරීත්වයක් නිසා හැම එක්කෙනාම එකිනෙකෙනා පරයායමේ දිවියකට එළඹිලා තියෙන නිසා මේවා පිළිබඳව අපි නැවත සෝදිසි කරලා බලන්න ඕන. ඉතින් නැවතත් මා කියන්නේ අර පළමු නතරට අපි ආපුවාම අපිට එතනින් පැහැදිලිව පේනවා දෙවියන් වහන්සේ ඊ타මත්ම සරල චාම් ජීවිතයක් ගත කරපු මේ යේසුස් වහන්සේ තුලින් තමයි මතුවෙන්නේ ඒ චරිතය. ඉතින් ඒකට අපි නැවත නැවත යන්න ඕන. අපි නැවත නැවත නොගියොත් අපි වෙන තැනකින් අපි යමක් අල්ලගත්තොත් අපි ටිකක් කරදරයක වැටෙන්න පුළුවනි. හරියට නිකන් සර්පයාව අපි වලිගෙන් අල්ලගත්තොත් සර්පයා අපිව කයි. නමුත් සර්පයාව බෙල්ලෙන් අල්ලගත්තොත් අපිට හරි තැනෙන් අල්ල ගන්න පුළුවන් නම් මම හිතනවා අපිට අපේ ජීවිතය නිවැරදි දිශාවකට යොමු කරන්න පුළුවන් ආධ්‍යාත්මිකත්වයක් අපිට පදනම් කරගන්න පුළුවන් වේවි කියලා. අපි හරිතනින් ජීවිතය අල්ලගෙනද තියෙන්නේ? අපි හරිතනින් ජීවිතේ ක්‍රියාත්මක කරනවද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලබා දුන්නු පණිවිඩේ අපි අනුගමනය කරනවද? අපි කතා කරමු තවත් බොහෝ දේ විරාමයක් කරලා.
ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ නත්තල පිළිබඳව. නත්තලේ සැබෑ අරුත අපේ ජීවිතයට සමීප කරගන්නේ කොහොමද? අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන්නේ ශාන්තපවුලු දේවස්ථානයේ කොළඹ දියෝකීසිය නියෝජනය කරමින් ලංකා සභාව නියෝජනය කරමින් ඒඩ්‍රියන් ආරොන් පියතුමා, ඒ වගේම පිළිමතලව ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය නියෝජනය කරමින් ධනුෂ්ක ඩිල්ෂාන් පියතුමා මේ දෙපළත් එක්ක අපි කතා කරමින් ඉන්නේ නත්තලේ ඓතිහාසිකත්වය පිළිබඳව, ඓතිහාසික පසුබිම, ඒකල සමාජයේ කොයි වගේද මේ හැම දෙයක් පිළිබඳව අපි කතා බහ කළා. දැන් විශේෂයෙන්ම ධනුෂ්ක ඩිල්ෂාන් පියතුමා මේ නත්තල ගැන කතා කරනකොට දැන් අද දවසේ අපේ සමාජයත් බොහොම වැදගත් වටිනවා. සමාජයේ විවිධ තරාතිරම්වල මිනිස්සු, විවිධ තරාතිරම්වල අය තමුන්ගේ ජීවිකාව කරගන්න බැරුව අසරණ භාවයට පත් වෙලා මේ කාල සීමාවේ අපි දන්නවා කොරෝනා ව්‍යාප්තියත් එක්කම ලෝකෙම මහ දැවැන්ත අර්බුදයකට මුහුණ පාලා තියෙන මොහොතක්. මේ මොහොතේ කොහොමද නත්තල සමරන්නේ? නත්තලේ සැබෑ අරුත අපේ ජීවිතයට ලං කරගන්නේ කොහොමද? ඔව්, විශේෂයෙන්ම මේ කොරෝනා ව්‍යසනය නිසා නැත්නම් ඒ වසංගතය නිසා අද වර්තමානයේ විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි මේ මනුෂ්‍යයන් බොහෝ අසරණ වෙලා තිබෙනවා. කර කියා ගන්න දෙයක් නැහැ, කියන්න කෙනෙක් නැහැ. මේ නිසාම තවත් පැත්තකින් බලුවොත් මනුෂ්‍යයන්ගේ තිබෙන්නා වූ අපි කියන ඉවසීම නැති වී තිබෙනවා. අපිට අර කියන්නේ කේන්ති ගිය ස්වරූපයකින් සිටින්නේ. විශේෂයෙන් මම කැමතියි මේ මොහොත විශේෂයෙන්ම අපි නත්තල සමරන්න මේ සූදානම් වෙනවා. මේ සතිය විශේෂයෙන්ම වැදගත්. අපි බොහෝ රාජකාරී වල යෙදෙනවා, මුදල් බොහෝ වියදම් කරන සූදානම් වෙලා ඉන්නවා අපි. මම කැමතියි විශේෂයෙන්ම ආරාධනා කරන අපි විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි නත්තල සමරන්න සූදානම් වෙන මේ මොහොතේදී ඔබට පුළුවන් නම් අපිට පුළුවන් නම් ඒ වියදම් කරන මුදලින් අපේම රටේ සිටින්නා වූ අපේම දරුවන්ට නැත්නම් අපේම අසල්වාසීන්ට අපගේම මිතුරන්ට සහනයක් වන්නට, ඔවුන්ගේ ඒ කඳුලට, දුකට, පීඩනයට, සතුටට කාරණයක් වන්නට ඒ ඊට වැදගත් දෙයක් වෙනවා. ඉතින් මෙය ඇත්තටම අපිට අභියෝගයක්. අපිට පුළුවන් නම් ඒ දේ කරන්න. ඔබට පුළුවන් නම් එක පවුලකට, අපිට පුළුවන් නම් ඒ දුක් විඳින එක පවුලකට සහනයක් වන්නට අපිට පුළුවන් මේ රටේ අඬන මනුෂ්‍යයන්ගෙන් අඩුම ගානේ 30කට 40කටවත් සිනහව මුහුණට ගේන්නට. ඒ පවුල් වලට ඒ සතුට ගෙන එන්නට. ඉතින් මෙය ඊට වැදගත් කාරණයක්. මේ නත්තල කියලා අපි මුදල් බොහෝ වියදම් කරන මේ මොහොතේදී අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ ඒ වියදම් කරන මුදලින් සතුට, සිනහව ඒ මනුෂ්‍යයන්ගේ ජීවිත වලට අප රට තුල සිටිනා වූ ගෙන එන්නට. ඉතින් මේ ඊට වැදගත් කාරණයක්. නත්තලෙන් අපි මේ දේ කරොත් මේ ලබන්නා අවුරුද්ද තුල බොහෝ මනුෂ්‍යයන් සතුටු වෙන්න යනවා. හොඳයි ඒඩ්‍රියන් ආරොන් පියතුමා, මේ දැන් නත්තල ගත්තහමත් ආගමික උත්සවයක් අපි දන්නවා පැහැදිලිවම. මේ නත්තල තුලක් තියෙන ආගම් අතර සබැඳියාවක්, සංහිඳියාවක්. අපි රටක් විදිහට ඔය සංහිඳියාව ගැන මහ ලොකුවට කතා කරනවා. දැන් ඒ කාලෙත් ඔය ආගමික සංහිඳියාව තියෙන්නේ නැති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට පහළ වුණු වකවානුවේ. දැන් ඇත්තටම මේ නත්තලේ අර්ථය තවත් අපිට මේ අර්ථවත් වෙන්නේ නැත්නම් වැදගත් වෙන්නේ, උච්ච ස්ථානයකට ගේන්න පුළුවන් වෙන්නේ අපිට එක උදාහරණයක් තමයි යේසුස් වහන්සේව බලන්න පැමිණියා වූ මේ ශාස්ත්‍රවන්තයින් 3 දෙනා. දැන් මේ සම්ප්‍රදානුකූලව නැත්නම් ප්‍රබන්ධ කතා වලින් ගිතිලා තියෙන්නේ මේ අයගේ නම් 3. කවුද මේ නම් 3? මෙල්කියෝ කියන්නේ එක්කෙනෙක්, බල්තසා කියන්නේ එක්කෙනෙක්, තවත් එක්කෙනෙක් ඉන්නවා කැස්ප කියලා. ඒතකොට මේ 3 දෙනාගේ චරිත 3 රජවරුන් 3 දෙනෙක් හැටියට තමයි පැමිණෙන්නේ, වෙනත් ස්ථානයකින්, වෙනත් රටකින් පැමිණෙන්නේ. එතකොට ඒ අය ඇවිල්ලා, ඒ අය වෙනත් දර්ශනවල, වෙනත් විශ්වාසයන් වල නැත්නම් වෙනත් පසුබිම් වල, සන්දර්භයන් වලින් පැමිණියා වූ මේ 3 දෙනා යුදෙව්වරුන් නෙමෙයි. මේ ආවේ වෙනත් දේශයකින්, වෙනත් පරිසරයකින්, වෙනත් දර්ශන මාද වලින් ආපු කට්ටිය යාර තාරකාවේ මඟ පෙන්වීම කරන කොටගෙන තමයි ඇවිල්ලා යේසුස් වහන්සේට ජනවන්දනා කරේ, වන්දනාමාන කරේ. ඒතර එතනින් පෙන්눔 කරනවා මෙතන ආගමික සංහිඳියාවක් තියෙනවායි කියලා. નિરાයාසයෙන් ඇතිවන්නා වූ ආගමික සංහිඳියාවක්. ඒ නිසා මම හිතනවා එතන තල්ලු කරලා බලාත්කාරයෙන් මොකද කරන එකක් නෙමෙයි, නමුත් નિરાයාසයෙන් ඇතිවෙච්ච ආගමික සංහිඳියාවක්. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒගොල්ලොන් ගෙනාවා, රත්තරන් ගෙනාවා, කට්ටකුමංජල් ගෙනාවා, සුවඳලාටු ගෙනාවා. මේවෙන් සංකේතවත් වෙනවා යේසුස් වහන්සේ රජ කෙනෙක් කියන එක, යේසුස් වහන්සේ දිවසිවරයෙක් කියන එක, ඒ වගේම යේසුස් වහන්සේගේ අවසාන මරණයට ආලේප කරන්න ගෙනාපු ඒ ද්‍රව්‍ය සම්බන්ධයෙන්. ඒතකොට මේවා මේ සංකේතවත් වෙනවා. ඒතකොට ඒගේ අය ළඟ තිබිච්ච වටිනාකම්
වටිනාම ද්‍රව්‍ය තමයි ගෙනාවේ. ඒතර ඒ ආගම් වල තිබිච්ච ඒවා ගෙනාවා. ඉතින් ඒ නිසා අපිට මං හිතනවා හොඳ ආගමික සංවාදයක් තියන්න පුළුවන් අපේ රටේම. අපේ රටේ තියෙනවා බෞද්ධ අය ඉන්නවා, ක්‍රිස්තියානි අය ඉන්නවා, මුස්ලිම් අය ඉන්නවා, හින්දු අය ඉන්නවා. ඉතින් මේ සංවාදය මම හිතන්නේ තවත් පෝෂණය කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේ නත්තල. අපි නත්තලේදී දකින්න දෙයක් තමයි පියතුමා මේ දැන් කිතුණු භක්තිකයන් විතරක් නෙවෙයි අනිකුත් අපි දන්නා සමහර වෙලාවට බෞද්ධ වෙතිමතුන් පවා මේ නත්තල සමරන බොහොම අපූර්වට එකතු වෙනවා. අපේ රටේ බෞද්ධ ජනතාව, කතෝලික ජනතාව කිතුණු මේ හැම දිනෙකම එකට එකතු වෙලා නත්තල සමරන මොහොතක් දෙසැම්බර් 25 කියන්නේ අපේ ගත්තොත් එහෙම රජයේ නිවාඩු දිනයක්. හැබැයි මේ දවසේ අනිකුත් ආගම්වල පිරිසුත් බොහෝ දුරට එකතු පහදු වෙනවා. නත්තල් ගස් හදන්න මේ සැරසිලි කරන්න. මේ සංහිඳියාව ගැන මොකද ඔබතුමන්ට දැනෙන්නේ? මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක්. මම හිතන්නේ යම්කිසි සංස්කෘතියක් විසින් මිනිස්සුන්ව එක්කාසු කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. හරියට නිකන් සිංහල අවුරුද්ද වතේ සිංහල දමිළ අවුරුද්ද වතේ යම්කිසි සංස්කෘතියක් විසින් සෙනගව එකතු කරනවා නම්, එකමුතු කරනවා නම් මම හිතන්නේ ඒක හරියට නිකන් ගජමුතු වලටත් වඩා වටිනවා. එකමුතු වීම. ඉතින් මේක තමයි අපිට මේ එක්තරා පැත්තකින් ඒක සංස්කෘතික පැත්තක් තියෙනවා, පැතිකඩක්. අනිත් පැත්තෙන් හැම එක්කෙනාම හැමෝම කැමති මේ වගේ උත්සවයකට සම්බන්ධ වෙන්න. හරියට නිකන් වෙසක් වලට සම්බන්ධ වෙනවා වගේ වෙසක් වලට වුණත් දන්සැල් වලට, එක දේවල් වලට නේ, තොරන් වලට ඒකට ආගම අවශ්‍ය නැහැ, ජාතිය අවශ්‍ය නැහැ, කුලය අවශ්‍ය නැහැ. තමන්ගේ එන්නව පැමිණෙන්නව පරිසරය අවශ්‍ය නැහැ. නමුත් ඒකට දායක වෙන්න පුළුවන් නම් හැම පැත්තෙම මම හිතනවා එතන ආගමික සංහිඳියාවක් අපිට ගොඩනගන්න පුළුවන් කියලා. හොඳ දර්ශක ප්‍රියතුමා මේ දැන් අනෙක් රටවල් එක්ක ගත්තහම විශේෂයෙන්ම අපේ රටේ ජනතාව උනන්දුවකින් යුතුව නත්තල සමරන්න එකතු වෙනවා. දැන් ලෝක ප්‍රවණතා ගත්තොත් එහෙම ලෝකෙත් මේ විදිහටද විශේෂයෙන්ම දැන් මේ ජනතාවගේ හිත අතර තියෙන අමනාපකම් දුරු වෙන උත්සවයක් නත්තල කියන්නේ. සාමය, සංහිඳියාව, බෙදා හදා ගැනීම, ආදරේ මේ හැම දෙයකටම තෝතැන්න. අනිකුත් රටවලත් එහෙමද? ඔව් අපි බැලුවොත් ලෝකයේ බොහෝ රටවල් නත්තල කියන එක සමරනවා. හැබැයි ඒකට සමහර රටවල් වගේම සමහර කිතුණු නිකායන් තිබෙනවා. ඔවුන් සමහර අපි කියන නැගෙනහිර සභාව ජනවාරි මාසයේ තමයි ඔවුන්ගේ නත්තල සමරන්නේ. කාලය වෙනස් වුණත් මිනිස්යන් විදියට නත්තල සමරන ආකාරය අපි බැලුවොත් එක හා සමානයි. විශේෂයෙන්ම ඔවුන් කැමති ප්‍රීති වන්නට, ඔවුන් කැමති තවත් කෙනෙකුට තෑග්ගක් ලබා දෙන්නට, තෑගි ලබන්නට. විශේෂයෙන් මේ ඊට වැදගත්. අපි ලෝකේ කොහේ ගියත් අපි දකිනවා නත්තල කියන එක එක හා සමාන. නත්තල් ගහක් දකින්න ලැබෙනවා, නත්තල් 100ක් ඉන්නවා. ඉතින් මේ කාරණා ලෝකේ කොහෙත් එකයි. හැබැයි දේශගුණයත් එක්ක අපි දැන් නත්තල සීතල වුණා අපි දන්නවා. දැන් අපි නෝරෙලිය වගේ ප්‍රදේශවල සීතලයි. නමුත් අපි කොළඹ ඉඳන් සීතල කිව්වට ඒක සාධාරණ නෑ. නමුත් අපි බැලුවොත් විදේශ රටකට එංගලන්තයේ වේවා, ඇමරිකාව වේවා මේ වගේ රටකට ගියොත් අපිට බලන්න පුළුවන් සීතල. ඒ සීතල කියන එක ඇත්තට අපිට අත්විඳින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව විශේෂ වෙනස්කමක් අපිට දකින්න ලැබෙන්නේ නත්තල සමරන ආකාරය. නමුත් සමහර රටවල් තිබෙනවා ඔවුන්ගේ අපි කියන්නේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා මේ සමගම. ඊට අමතරව බැලුවොත් කිසිදු වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හොඳයි එඩ්වින් පියතුමා මේ දැන් නත්තලේ දිනය තෝරා ගැනීමත් බොහොම විශේෂයි. දැන් දෙසැම්බර් 25 විදිහට තමයි ලෝකේ බොහෝ රටවල් නත්තල සමරන. විශේෂයෙන් බටහිර මේ රටවල් නැගෙනහිර කලාපේ ජනවාරි මාසේ 6 වෙනිදා මේ නත්තල මේ දිනය සමරන්නේ. මොකක්ද හේතුව මේ දිනය තෝරා ගැනීම විශේෂත්වය? මහයි වැදගත් ප්‍රශ්නයක් අහුවේ. මේකට ප්‍රධාන හේතුව තමයි කැලෙන්ඩර් දෙකක ඇතිවෙච්චා වූ ප්‍රශ්නයක් නිසා. දැන් ජූලියන් කැලෙන්ඩරේ කියන්නේ රොමානු කැලෙන්ඩරේ අවුරුද්දකට තිබිච්ච දින ගණන 365කට වඩා වැඩි වෙලා තිබුණා. දින 10ක් පමණ වැඩි වෙලා තිබුණා. එතකොට ඒක නිවැරදි වුණේ 13 වෙනි පාප් වහන්සේ ග්‍රෙගරි පාප් වහන්සේ යම් තවත් කැලෙන්ඩරයක් ඒක මේ අදාළ කරා. ඒක ක්‍රියාත්මක කරා. ඒකට කියනවා ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එක කියලා. ඒතකොට ඒකේ දින ගණනත් එක්කලා දින 12ක කාලයක වෙනසක් තියෙනවා. එතකොට ඒක සිද්ධ වුණේ ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සතවර්ෂයේ වගේ. එතකොට ඒකේ වෙනස්කම නිසා තමයි නැවතත් මේ දින 365ට ගේන නිසා අවුරුද්ද ඒක තුල ඇතිවෙච්ච වෙනස්කම නිසා අර දවස් 12ක වෙනස ඇති වුණා. එතකොට නත්තල දෙසැම්බර් මාස 25 පවත්වන අතර බටහිර සභාවේ
නැගෙනහිර සභාවේ නැත්තම් ඕර්තොඩොක්ස් සභාවේ ඒ දවස තීරණය කළේ අර අනික් කැලෙන්ඩරය අනුව රෝමානු නැත්තම් ජූලියන් කැලෙන්ඩරය අනුව. ඒ කැලෙන්ඩරය අනුව ජනවාරි 6 තමයි පැවැත්වෙන්නේ. ඒකනොට දෙසැම්බර් 25 වෙන්න පුළුවන් ගණනය කිරීම අනුව. හැබැයි ඒක ජූලියන් කැලෙන්ඩර් එක අනුව. ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එක අනුව බලපුවාම ඒක වෙන්නේ දෙසැම්බර් 25. ඔතන තමයි ඕකේ වෙනස තියෙන්නේ. දැන් ලෝකේ සෙසු රටවල් විශේෂයෙන්ම මේ නැගෙනහිර පිරිස් ජනවාරි 6 වෙනිදා සැමරීමක් සිදු කරනවද කොහොමද? නැගෙනහිර සභාවල් වල ඕර්තොඩොක්ස් සභාවල් වල ජනවාරි 6 තමයි නත්තල. මේ ආකාරයෙන් උත්සව ශ්‍රීන් මේ වගේම සමරනවා. හොඳයි. ඔය අතර මේ දැන් ජේසු බිලිදානන්ගේ උප්පත්තියත් එක්කම ලෝකයට සාමයේ පණිවිඩය ලැබුණා. උන්වහන්සේ පිළිබඳව කතා කරනකොට දැන් මේ අපි වැඩියෙන් කතා කරන්නේ උප්පත්තිය පිළිබඳව. හැබැයි උන්වහන්සේ උත්හානයටපත් වීම මේ හැම දෙයක් එක්කමත් සමාජයට ලැබෙන පණිවිඩේ අර මොන තරම් දුක් ගැහැට වින්දද ජීවිතය පිළිබඳව ඒ කාලේ සමාජයත් එක්ක මේ දුක් ගැහැට විඳගෙන උන්වහන්සේ ඒත් අවසානයේ ප්‍රේම කළා. හැම දෙනෙක්ටම ප්‍රේම කිරීමේ වටිනාකම. ඒ වටිනාකම අදටත් ගැලපෙන ධනුෂ්ක ඩිල්ෂාන් පියතුමා මේ ප්‍රේම කිරීමේ වැදගත්කම අපි කතා කරමු. ඔව් ප්‍රේමය ගැන කතා කරනකොට මගේ පෞද්ගලික අත්දැකීම අනුව මම කතා කරන ප්‍රධානම තාරිය තමයි ජේසු. ඉතින් එහෙම කියන්න හේතුව තමයි උන්වහන්සේ මේ ලෝකය තුල පීඩිත මිනිස්යන් ගලවා ගන්න ගොස් ඒ පීඩිත මිනිස්යාන ගලවා ගැනීම තුළ විවිධ වූ ප්‍රශ්න වලට මුහුණ දෙලා එපා කරලා සමාජයෙන් කොන් කරලා ඒ වගේම සමාජයේ විවිධ තාඩර පීඩනට අසු වුණා. ඉතින් මෙහෙම අසු වෙලා අවසානයේදී උන්වහන්සේ අවසානයේ නතර වුණේ තමන්ගේ ජීවිත පූජාවෙන් කුරුසිපත් වීම. ඉතින් මේ කුරුසියේ ඉන්න මොහොතේදී යේසු ලස්සන දෙයක් කියනවා. යේසු කියනවා ස්වාමීනි මොවුන් නොදැන කරන වරදට මොවුන්ට සමා වෙන්න. ස්වාමිනිය මොවුන් නොදැන කරන වරදට මොවුන්ට සමා වෙන්න. දැන් මේ අපි අපේ භාෂාවෙන් කෝ සරල දෙයක් වුණාට මම හිතන දෙයක් තමයි මේක මට වුණා නම් මම මොනවා කියයිද? ඉතින් ඇත්තටම ඒ මොහොත පිළිබඳව දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය ඇනගසා තියෙන මොහොතක් අත් කකුල් පසාරු කරගෙන මහා යදම් වලින් බැඳලා එන ගහලා විඩාවට පත්වෙච්ච මොහොතක් මහා දැවැන්ත වේදනාවක් දැනෙන මොහොතක්. හැබැයි ඒ මොහොතේ වුණත් උන්වහන්සේ ප්‍රේමී වටිනාකම් පිළිබඳව තමයි සිහිපත් කරන්නේ. ඒ වැදගත්. මොකද අපි මේ මොහොතේ වේදනාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. අපිට අයුක්තිය ඉටු වෙලා තියෙනවා පුළුවන් අපේ ජීවිතේට. ජේසුස් එදා අයුක්තිය ඉටු වෙලා මේ යහපත් දේ කරේ මිනිස්යන්ව ගලවා ගන්න ඒ මිනිස්යන්ම උන්වහන්සේ කුරුසිපත් කරනවා. ඉතින් අපිත් මේ මොහොතේදී අපවත් කුරුසිපත් වෙලා ඉන්න මොහොතක් වෙන්නට පුළුවන්. මොකද ඒ මොහොතේ උන්වහන්සේ කිව්වා ස්වාමිනී මොවුන්ට සමා වෙන්න. ඉතින් අපිට පුළුවන් නම් මේ මොහොතේ මිනිස්යන් අපි වේදනාවෙන් සිටිනවා අපේ වැරද්ද නෙමෙයි අනිත් මිනිස්යන්ගේ වැරද්ද තුල අපිටත් කියන්න පුළුවන් නම් ස්වාමිනී සමා වෙන්න මේ මිනිස්යාට මොවුන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. එයයි සැබෑ ප්‍රේමය වන්නේ. එයයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන. ඉතින් ඇත්තට මේ අපිට අභියෝගයක්. මේට අභියෝගයක්. මේ අභියෝගය අපි බාර ගන්න නම් අපිට පුළුවන් මෙලට ලස්සන රටක් කරන්න. එඩ්‍රියන් අරුන් පියතුමා මේ ධනුෂ්ක පියතුමා කියපු කාරණාව බොහොම වැදගත්. අපේ සමාජයේ බොහෝ පිරිසක් ඉන්න මේ පොඩි දෙයකටත් මොන හරි දෙයකට රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. අනිත් කෙනා පිළිබඳව අමනාපකම් ඇති කරගන්නවා. හැබැයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය අපේ ජීවිතවලට ඇඳා ගන්න ඕනේ, අදාළ කරගන්න ඕනේ. උන්වහන්සේ මේ මහා වේදනාවක් විඳින කොටත් ප්‍රේමී අරුත පිළිබඳව කතා කළා. හැබැයි අපි පොඩි වේදනාවක් වුණත් දරා ගන්න නැතුව සමහර වෙලාවට මේ කලබලයටපත් වෙනවා. අපේ හිත පීඩාවටපත් කරගන්නවා. කොහොමද අපි පුද්ගලයෙක් විදිහට මේ දේවල් ආදර්ශයට ගන්න ඕනේ? මම හිතන්නේ අපි යන්න ඕනේ අපේ ආගමික ශාස්ත්‍රූන් වහන්සේලාගේ මූලාශ්‍ර වලට, ප්‍රභවයන් වලට යන්න ඕනේ. එතනින් තමයි අපිට හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන් ආධ්‍යාත්මිකත්වයක් ලබා ගන්න පුළුවන් වන්නේ ඒ ප්‍රභවයන් වලට ගියොත්. අපිට මොහොතක් දෙන්න අපි විරාමයක් ලබා ගමු. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. බොහොම වැදගත් දේවල් පිළිබඳව තවත් ටික වේලාවක් දෙන්න. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන 7 වෙනි පැය සමකින් අසිරිමත් නත්තල උදා වෙන්න තවත් දින කිහිපයක් තියෙන්නේ. නත්තල් උණුසුම අසිරිය, නත්තල් සිසිල් මේ හැම දෙයකින්ම නත්තලේ අරුත පිළිබඳව වඩාත් සමාජයට කියා දෙන්නට උත්සාහ කරන කාල සීමාවක් අපි මේ ගත කරමින් ඉන්නේ. අද 7 වෙනි පැයත් අපි කතා කරමින් ඉන්නේ නත්තල පිළිබඳව. අපිත් එක්ක ඉන්නවා කොළඹ දියෝකීසිය නියෝජනය කරන ශාන්ත පාවුලු දේවස්ථානයේ ලංකා සභාව නියෝජනය කරන එඩ්‍රියන් ආරොන් පියතුමා. එඩ්‍රියන් පියතුමා මේ අපි කතා කරමින් හිටියේ දැන්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මහා දැවැන්ත වේදනා විඳමින් ප්‍රේමයේ අරුත පිළිබඳව ලෝකයට කියා පෑවා. උන්වහන්සේගෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ මොනවද? ජීවිතේ අපි තුලත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන වැඩ කිරීමේ වැදගත්කම කොයි වගේද? ඔව් මම කැමතියි මේක නිකන් ප්‍රේමයයි වෛරයයි ගැන පොඩ්ඩක් ටිකක් මේ සම්බන්ධ කරගෙන කතා කරන්න. දැන් ධම්මපදයේ මෙහිම ප්‍රකාශයක් තියෙනවා. මේ වෛරයෙන් වෛරය සංසිඳවන්නේ නැත, වෛරය සංසිඳවන්නේ අවෛරයෙන්මය. මේ වෙනස් නොවන ධර්මතාවයකි. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි කරනවා වෛරයට කවදාකවත් ඒක සංසිඳවන්නේ නැහැ. නමුත් අවෛරය නැත්තම් මෛත්‍රිය නැත්තම් ප්‍රේමය තුලින් තමයි මේක සංසිඳවන්න පුළුවන් වෙන්නේ. ඒතර එහෙම කියන එක මම හිතන්නේ නිතාමත් නිවැරදි. ඒ විතරක් නෙමෙයි අපි ක්‍රිස්තියානි ආගමේ දකිනවා ප්‍රේමය කියන එකට සීමාවක් නැහැ. අපිට ප්‍රේමය කියන එක කොටු කරලා සීමා පනවලා කියන්න බෑ මෙහෙමයි කියලා. ඒ නිසා තමයි ග්‍රීක වචනයක් පාවිච්චි කරන අගාපි කියන එක. ඒ කියන්නේ කොන්දේසි විරහිත ප්‍රේමය. unconditional love. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොන්දේසි විරහිත ප්‍රේමයක්. ඒතර අපි දකිනවා පොඩි වෙනස්කමක් පුරාණ ගිවිසුමෙන් නව ගිවිසුමට පැමිණියාම පුරාණ ගිවිසුමේ තියෙනවා තමාමින් තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. එතකොට තමා තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. තමා වගේ තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. තමා තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ ටිකක් ඊට එහා ප්‍රකාශයක් ප්‍රකාශ කරනවා. ඒක එහා අභිබපායලා ගිහිල්ලා කියනවා මෙන්න මේ වගේ දෙයක්. තමාගේ මිතුරාට ප්‍රේම කරනවා කියන්නේ තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීමක්. දැන් ඒක ටිකක් අපි සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. පරිත්‍යාග කරනකොට ඉතින් ජීවිත පරිත්‍යාගය කියන එක ජීවිත පූජාව කියන එක ඊට වඩා එහා යන දෙයක්. එතකොට ප්‍රේමය කියන එක යේසුස් වහන්සේ ඒ මට්ටමට ඔසවනවා. යේසුස් වහන්සේගේ ජීවිතයේත් අපිට දකින්න පුළුවන් උච්චම ස්ථානය ඔය ඔබතුමා කිව්වා වගේ කුරුසේ ඒ දුක් ගැහැට යදම් වලින් බැඳලා ඊ타මත්ම ක්‍රූර මරණයකට ගොදුරු වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ කතා කරේ මෛත්‍රී භාෂාව. වෛරයේ භාෂාවක් කතා කරේ නෑ. වෛරයේ ප්‍රකාශයක් කරේ නෑ. මෛත්‍රී භාෂාවක් තමයි උන්වහන්සේ මිනිස්සෙක් හැටියට ප්‍රකාශ කරේ. ඉතින් මම හිතනවා ඊට යන්න අමාරුයි තමයි. අපි මිනිස්සුන් හැටියට නමුත් අපි හැම කෙනෙක්ම උත්සාහ ගන්න ඕන, අදිෂ්ඨාන කර ගන්න ඕන. ඒ ආගමික ප්‍රභවයන් වල තමයි අපේ ඒ සම්පත් තියෙන්නේ. ඉතින් එතනට අපි පියමන් කරොත් මම හිතනවා අපිට පුළුවන් වෙනවා මේ මෛත්‍රී භාෂාව අපි කෙනෙක්ට බෙදා ගන්න. හොඳයි. අවසාන වශයෙන් ධනුෂ්‍ය ඩෙල්ෂාන් පියතුමා ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? නත්තල උදා වෙන්න නියමිතයි. අර කලින් නත්තල් සමරුවා වගේ මේ නත්තල සමරන්න හැකියාවක් නැහැ. ඒ හැම දෙයත් එක්කම මොනවද කියන්න තියෙන්නේ? ඔව් අපි රටක් විදියට ආගමික අන්තවාදය නිසා බැට කපු රටක්. තාමත් බැට කන රටක්. මේ අපේ රටට පමණක් නෙමෙයි ලෝකයටම පොදු දෙයක්. ආගම් නිසා නෙමෙයි ආගමික අන්තවාදය නිසා. ඉතින් මේකට මම නිකන් හිට දකින්නේ නිකන් අර අපි බොහෝ වෙලාවට මේක සෑම ආගමකට පොදු දෙයක්. අපි බොහෝ වෙලාවට මේ මම කියන්නේ අපි තෑග්ගක් ඔතලා දෙනකොට අපි බොහෝ වෙලාවට ඒ තෑග්ග ඔතලා තියෙන කවරයට ආස කරනවා ආදරය කරනවා ඒ කවරේ ඇතුලේ තියෙන දෙයට වඩා. ඉතින් මම දකින්නේ අර ජේසු කවරේ ඇතුලේ තියෙන ජේසු අපි තාම ආදරය කරන්නේ කවරේ වටේ තියෙන ඒ අලංකාර ඔතලා තියෙන කොළයට තමයි. ඉතින් මම දෙන අභියෝගය තමයි අපි මේ නත්තලේ අපි මේ කොළයට නෙමෙයි අපි මේ කොළය ගලවලා අපි ඇතුළේ ඉන්න ජේසුට ආදරය කරමු. මේ ජේසු උගන්වපු ඒ ධර්මතාවයට ඒ ආධ්‍යාත්මිකතාවයට අපි ආදරය කරමු. ඉතින් මේ සෑම ආගමකටම පොදුයි. මොකද අපි කොළයට ආදරය කරොත් තමයි අපි අන්තවාදියෙක් වෙන්නේ. මොකද අපිට ජේසු අතහැරෙනවා. ජේසුව දකින්න ලැබෙන්නේ නැහැ. ජේසු උගන්වපු ආධ්‍යාත්මිකතාවය දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ තමයි මම අද බෙදා ගන්නට යන්නේ. අපි මේ නත්තලේ අපි ඒ පෙට්ටිය අයින් කරලා තෑගි ඔතලා තියෙන කොළේ අයින් කරලා අපි ජේසුව එළියට ගමු. ඇත්තටම මේ ජේසු අපිට උගන්වපු දේ අපේ ජීවිතවලට අපගේ සමාජයේ අපගේ රටට අපි ක්‍රියා කරමු. ඒයි සැබෑ නත්තල උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එඩ්රින් පිතුමා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙවැනි කාරණාවක් දෙවියන් වහන්සේ මෙලොවට පහළ වුණේ අපි සමග සිටින්නයි. ඒක පැහැදිලි වෙනවා ඒ යේසුස් වහන්සේට දෙන වචනේ එම්මානුවෙල් කියන එක. එම්මානුවෙල් කියන්නේ God is with us. දෙවියන් වහන්සේ අප සමගයි. එතකොට උන්වහන්සේ මෙලොවට පැමිණියේ අප සමග ඉන්න. මිස නැවත උන්වහන්සේ ගිහිල්ලා මේ අපව අතහැරලා යන එක නෙමෙයි. එතකොට ඒ සිටීම අප සමග සිටීම ඊ타මත්ම පැහැදිලිව විද්‍යාමාන වෙන්නේ අසරණ දුගී ජනතාවගේ ජීවිත තුලින් තමයි නැවතත් උන්වහන්සේ අපට එන්නේ. මම හිතන්නේ උත්හානිනුත් පැහැදිලි වෙන්නේ ඒ කාරණාව තමයි. ඒ කාරණාව. ජනතාව අතර ඉන්න කෙනෙක් ජනතාව තුලින් මතුවෙන කෙනෙක් සහ මේ ජනතාවට නැත්තම් රටේ ඉන්න මිනිස්සුන්ට නැත්තම් මේ
කිතුණු දහම අදහන නොඅදහන බොහෝ දෙනෙක්ට හැම දෙනෙක්ටම තමුන්ගේ හිතේ ජේසු කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන වැඩ කළොත් ඒක බොහොම වටිනවා. වටිනවා. විශේෂයෙන්ම දැන් මේ කාල සීමාවත් එක්කම කියතුමා මේ දැන් අපි තව කාල විනා ඉතිරි නිසා ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ නත්තල සමරනකොට අපි දන්නවා ගෙදර දැන් මෙවර හැම දිනෙකටම අර කලින් හිටියා වගේම සමරන්න බැරි වෙයි දුරස් වෙලා තමයි සමරන්න වෙන්නේ. ඒ දේත් එක්ක කොහොමද පල්ලි වලට යන්න මේ ආරක්ෂාකාරීව ගත කරන්න සිද්ධ වෙනවා. ඒ හැම දේත් එක්කම කොහොමද නත්තල සමරන්නේ? මම හිතන්නේ අපි සෞඛ්‍ය නිර්දේශ උපදෙස් වලට ඒවැයි පිහිටුවල තමයි හැම දෙයක්ම කළ යුත්තේ කරන දෙයක්. ඒ වගේම අපි මේක ඉතාමත්ම සරල චාම් විදියට අපි උත්සවශ්‍රීයෙන් අපි ඒක සමරන්න ඕන. ඒ වගේම විශේෂයෙන් නැති බැරි අය, දුප්පත් අය, අසරණ අයට විශේෂ අපේ උපකාරය පිහිට අවධානය යොමු වෙන්නම අවශ්‍යයි. ඒකෙන් තමයි සැබෑ නත්තලේ අර්ථය ගම්ම්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි කාලා බීලා මේ ලස්සනට ඇඳලා හිටියයි කියලා ඒක නත්තලක් වෙන්නේ නැහැ. මේ නත්තල ප්‍රේමය, ඒ වගේම සහජීවනය, බෙදා හදා ගැනීම, සමානාත්මතාවය හැම දෙයකටම මුල් තැන දීලා සමරන්න කියන කාරණාව තමයි අද දවසේ මේ සාකච්ඡාව තුළින් වඩාත් ඉස්මතු වුණේ. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණා. ශාන්තපාවුලු දේවස්ථානයේ නියෝජනය කරමින් කොළඹ දියෝකී ශ්‍රී ලංකා සභාව නියෝජනය කරමින් ඒඩ්‍රියන් ආරොන් පියතුමා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අපිත් එක්ක පිළිමතලාව ලංකා දේව ධර්ම ශාස්ත්‍රාලය නියෝජනය කරමින් ධනුෂ්ක ඩිල්චන් පියතුමත් එකතු වුණා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. නත්තලේ සැබෑ අරුත ජනතාවට මේ නත්තලේ ඇත්ත පණිවිඩේ නත්තලේ සැබෑ අරුත කියලා දුන්නට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අසිරිමත් නත්තල උදා වෙන තව දින කිහිපයක් තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමින් ඒ හැම කටයුත්තක්ම සිද්ධ කරන්න කියන කාරණාව අපි ඔබට නැවතත් මතක් කරමින් සමුගන්න සූදානම්. අදට 7 වෙනි පැයෙන් යලිත් හෙට උදේ 7ට අපි ඔබ මුණ ගැහෙන්න සූදානම්. ඔබට සුබ දවසක්.